ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වෘත්තීය තොරතුරු වගේම උපකාරක පන්ති ශාස්ත්‍රයේ ප්‍රචාරණයට උදව් කරන උපකාරක පන්ති ශාස්ත්‍රයේ ප්‍රචාරණයේ ප්‍රමුඛයා විදිහට වැඩ කරන mytutor.lk වෙබ් අඩවියට සමගාමීව සිදු කරන mytutor YouTube නාලිකාවේ chat with tutor වැඩසටහන සමග තමයි අදත් ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් අපි හිතුවා chat with tutor වැඩසටහනින් ශ්‍රී ලංකාවේ තියෙන විශාල ගැටලුවක් වෙන මේ උපාධිධාරීන්ට රැකියා අහිමි වීම කියන කාරණාව සම්බන්ධව සාකච්ඡාවක යෙදෙන්න. මේ සඳහාද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මහනුවර, කෑගල්ල, මාතලේ වගේ ප්‍රදේශවල විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවන් අතර බොහොම ජනප්‍රිය වෙච්චි ගුරුවරයෙක්. ඒ තමයි ලක්ෂාන්ත බ්‍රයන් සර්. මම සර්ව බොහොම ආදරෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. මුලින්ම මම කැමති සාකච්ඡාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් සර් ගැන පොඩි විස්තරයක් දැනගන්න. සර් ගැන විස්තරයක් කිව්වහම සර් කොහෙද කියන්නේ ඉගෙන ගත්තේ, සර්ගේ අධ්‍යාපන පසුබිම, සර්ගේ වෘත්තිය මොකක්ද කියන තොරතුරු ටික අපිට දැනගන්න පුළුවන් නම්? මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හැදෑරුවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙලා ඊට පස්සේ අවසානයේ නීතිඥයෙක් විදියට දියුරුම් දුන්නා. විරුත් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් කරගත්තා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අලෙවිකරණ පාඨමාලාව පිළිබඳව යම් හැදෑරීමක් කරලා තියෙනවා. එතකොට සර් වෘත්තියෙන් වෘත්තියෙන් නීතිඥයෙක් වුණාට ඇත්තටම හෘදයාංගම වෘත්තිය බවට ගුරු වෘත්තියපත් වෙලා තියෙනවා. සර් කිව්ව කාරණාවත් එක්ක සර් හෘදයාංගමව ගුරුවරයෙක් විදියට මම හිතනවා සර් ගොඩක් තෘප්තිමත් කියලා. එහෙම කතා කරොත් සර් මේ වෙනකොට කී දෙනෙක්ගේ විතර නැනස පාදලා තියනවද? මම හිතනවා ලෝකේ වෘත්තීන් ගත්තට පස්සේ ලෝකේ නිර්මාණය කරගන්න පුළුවන් වෘත්තීන්ගෙන් වටින වෘත්තියක් තමයි ගුරු වෘත්තිය කියලා. ඉතින් මම වෙනකොට IB ආයතනය එක්ක සම්බන්ධ වෙලා මම හිතන්නේ උපාධිධාරීන්, වාණිජ්‍ය උපාධිධාරීන් 5000කට අධික සංඛ්‍යාවකට උගන්වලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ ගුරුවරයෙක් විදිහට මේ වෙනකොට ඒත් මම හිතනවා විශාල දරුවන් සංඛ්‍යාවකට 10000කට විතර ආසන දරුවන් සංඛ්‍යාවකට මේ වෙනකොට උගන්වලා ඇති කියලා. හොඳයි. එහෙමනම් අද අපි කතා කරන්න යන මාතෘකාවට ආවොත් ශ්‍රී ලංකාවේ මේ වෙන විට තියෙන දැවැන්ත ප්‍රශ්නයක් ගැන තමයි අද අපි සර්ගෙන් අදහස් විමසන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මං හිතන්නේ වර්තමානයේ උසස් පෙළ සමත් වීමෙන් අනතුරුව අති විශාල සංඛ්‍යාවක් උපාධිධාරීන් බිහි වෙනවා. නමුත් වර්තමාන සමාජයට තියෙන ලොකු ගැටලුවක් මේ උපාධිධාරීන්ට රැකියා වෙළඳපොළ තුල රැකියා සොයා ගැනීමට තිබෙන ගැටලුව සම්බන්ධයි. මේ මාතෘකාව ගැන තමයි අද ඇත්තටම අපි සර්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක් සර්ගෙන් අහන්න. සර් දකින විදිහට උපාධිධාරියෙක් කියලා කියන්නේ කවුද? උපාධියක තියෙන වටිනාකම මොන වගේද? න්‍යායාත්මක ඉතින් නිර්වචනයකට ගියොත් එහෙම යම්කිසි විශ්වවිද්‍යාලයක් නැත්නම් විධිමත් අධ්‍යයන ආයතනයක් විසින් කිසියම් ශිෂ්‍යයෙක් යම් පරිසාධන මට්ටමකින් ඔබට ගියා සමත් වුණා කියලා ලබා දෙන මම හිතනවා ලිඛිත සහතිකයක් සහ පිළිගැනීමක් තමයි උපාධියක් කියලා කියන්නේ. නමුත් මට හිතෙනදී වර්තමානයේ තුල ඒ ලිඛිත සහතිකය හෙවත් ඒ පරිසාධනයෙන් කියන එක කොච්චර ප්‍රමාණවත්ද මේ සමාජයේ ඉල්ලන උපාධිධාරියා කියන කෙනා නිර්මාණය කරගන්න කියන එක තුල පොඩි ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා ඒක තමයි ඔබ අහන ප්‍රශ්නයට පාදක වෙන කාරණාව. එතකොට සර් මේ උපාධිධාරීන් ඇත්තටම ලංකාවේ මම අර කලිනුත් කිව්ව විදිහට උසස් පෙළ සමත් වුණාට පස්සේ වර්තමානයේ දරුවෝ අනිවාර්යයෙන්ම උපාධි පාඨමාලාවක් හදාරලා අනිවාර්යයෙන්ම බොහෝ පිරිසක් උපාධිය සම්පූර්ණ කරනවා. මේ උපාධිධාරීන්ට රැකියා වෙළඳපොළ තුල රැකියා සොයා ගැනීමට අපහසුතාවයක් පවතින්නේ මොන කාරණා හේතුවෙන්ද? මම මෙහෙම ඒකට පොඩි ප්‍රවේශයක් ගන්න. දැන් ලංකාවේ 2018 අවුරුද්ද ගත්තොත් එහෙම ලංකාවේ උසස් පෙළෙන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබෙනවා 1,60,000ක් වගේ ප්‍රමාණයක්. නමුත් 30,000කට ආසන්න ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වෙන්නේ. එතකොට ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල තුළ ඉගෙන ගන්න දරුවෝ සංඛ්‍යාව ගත්තොත් විවෘත විශ්වවිද්‍යාලෙත් සමග දැනට 1,25,000ක් වගේ දරුවෝ සංඛ්‍යාවක් තමයි අධ්‍යාපනය ලබන්නේ. නමුත් අපේ රටේ ශ්‍රම බලකාය ගත්තොත් ලක්ෂ 216ක් 217ක් වගේ වෙන ජනගහනේ අපේ රටේ ශ්‍රම බලකායට අයිති ලක්ෂ 84ක් වගේ ප්‍රමාණයක්. ඒකෙන් සේවා නියුක්ත ප්‍රමාණය ලක්ෂ 80ක් වගේ ප්‍රමාණයක්.
එතකොට අපි බලන්න ඕනේ රටේ ජනගහනයත් එක්ක බලද්දී අපේ රටේ ශ්‍රම බලකායට දායක වෙලා තියෙන ප්‍රමාණය ගත්තොත් වෙනින් ආසියාතික රටවල් වලට සාපේක්ෂව අපේ ශ්‍රම බලකා සහභාගීත්වයේ සාපේක්ෂව අඩුයි. එතකොට මම හිතනවා අපේ රටේ මේ ව්‍යුහමය ගැටලු කීපයක් තියෙනවා අධ්‍යාපනයේ සහ රැකියාව අතර. ඉතින් ඔය තියෙන ව්‍යුහමය ගැටලු අවම කරන්න අපි බලන්න ඕනේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුලින් කොච්චර මේ පසුබිමක් හදලා තියෙනවද? ඒ තියෙන පරස්පරතාව අවම කරලා ශ්‍රම වෙළඳපොළ රැකියාව වෙළඳපොළට ඉලක්ක කරන්න. වර්තමානයේ උපාධිධාරීන් විශේෂයෙන්ම මම දකින දෙයක් රජයේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන උපාධිධාරීන් විශේෂයෙන්ම මේ ගැටලුව මම දකිනවා මේ කලා විෂය ධාරාව වාණිජ්‍ය විෂය ධාරාව තුලත් යම්කිසි මට්ටමකින් දකින්න පුළුවන්. මේ උපාධිධාරීන් රජයේ රැකියාව පසුපස දිව යනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ යම් ආකාරයකින් රජයේ රැකියාවක් හොයාගන්න. අපි ගොඩක් වෙලාවට දකිනවා මේ කියන්නේ සමාජයේ දැන් ගත්තොත් එහෙම පෙළපාලි යනවා සමහරවිට උද්ඝෝෂණවල නිරත වෙනවා. මේ හැම වෙලෙම රජයේ රැකියාවන් ඉලක්ක කරගෙන උපාධිධාරීන් වැඩ කරන්නේ මොන හේතුවක් මත වෙන්න පුළුවන්? ඇත්තටම මම හිතනවා අපි වගේ මේ ආසියාතික රටවල් ගත්තාම අපි වගේ රටවල් වල පොඩි චින්තන පසුගාමීත්වයක් තියෙනවා. දැන් ඒ කියන්නේ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම අධ්‍යාපනයේ පටන් ගන්නම රජයේ නිදහස් අධ්‍යාපනය. නමුත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජයේ දරන සමාජ භාරය පිළිබඳ සමාජයේ තියෙන වගකීම් හරි අඩුයි. ඊට පස්සේ අපි ගත්තාම ශිෂ්‍යාධාර වැඩසටහන්, ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා මහපොළ වැඩසටහන් රජය අපේ මිනිස්සුන්ට හුරු කරලා තියෙනවා. මේ විශාල සංග්‍රාම ව්‍යාපෘති. එක්තරා විදිහකින් සමහර වෙලාවට දේශපාලන අවශ්‍යතා මත ගොඩනැගුණ ඒවා එක්තරා පැත්තකින් බැලුවට සමාජයට ලොකු සේවයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් ගත්තට පස්සේ අපේ මේ සමාජය තුළ අපේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ තියෙනවා මේක මේ රජයේ වගකීමක් කියලා. මම හරි අකමැති අධ්‍යාපනය කියන කාරණාවේදී ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනය රජයේ වගකීමක් කරාට මේ තෘතීයික අධ්‍යාපනය සහ ඉන් පසු තියෙන අවස්ථා රජයේ වගකීමක් කිරීමට. මොකද එහෙම බැලුවොත් එහෙම මම හිතනවා රටක් ගත්තාම රටක රජයට අනවශ්‍ය බරක්. දැන් අපේ රටේ ශ්‍රම බලකාය ගත්තාම ඔය ඉන්න ලක්ෂ 84 කියන්නේ සේවා නියුක්ත ලක්ෂ 80 ලක්ෂ 14ක්ම රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයෝ. ඒතකොට සාමාන්‍යයෙන් ගත්තාම රාජ්‍ය සේවා නියුක්තිය 15ක් වගේ ප්‍රමාණයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ගත්තාම රජයේ විසින් නිදහස් අධ්‍යාපනය ලබා දීලා නැවතත් ඒ පුද්ගලයන්ගෙන් 15ක් වගේ රජයට අවශෝෂණය කරගෙන තියෙනවා. ඉතින් ඊළඟ දේ තමයි මේ වෙළඳපොළ ආකෘතියත් එක්ක අද ලෝකයේ ප්‍රවණතාවය තමයි පෞද්ගලික අංශ ඉස්මතු වීම. රජයේ කාර්යභාරය සීමා වීම. ඒතකොට රජයේ කාර්යභාරය ආර්ථික ක්‍රමය තුල සීමා වෙනකොට රජයේ සේවා නියුක්තිය සම්බන්ධයෙන් අනවශ්‍ය විදියට සේවා නියුක්තිය ළඟා කර ගැනීමට උත්සාහ කිරීම තුළ රජය මත අනවශ්‍ය බරක් පැටවිලා තියෙනවා. දැන් ඒක තමයි අපේ රටේ වෙලා තියෙන්නේ. දැන් අපි 2018 ගත්තොත් එහෙම 2018 අවුරුද්දේ රජයේ එදිනෙදා වියදම් ගත්තාම රජයේ එදිනෙදා වියදම් වලින් 41%ක් අපි ගත්ත ණය වලට පොලී ගෙවනවා. 30%ක් තියෙනවා රාජ්‍ය සේවක වැටුප් හා වේතන. 20%ක් තියෙනවා සංග්‍රාම. ඒතකොට රජයේ මුළු ලැබීම් වලට වඩා රටේ දළදේශ නිෂ්පාදනයෙන් 13.4ක් රාජ්‍ය ලැබීම් වෙනකොට රජයේ එදිනෙදා වියදමම තියෙනවා දළදේශ නිෂ්පාදනයෙන් 14.5ක්. ඒ කියන්නේ ගෙදරක් ගත්තොත් ගෙදර තාත්තාගේ ආදායම අපි හිතමු රුපියල් 140 තාත්තගේ ආදායම අපි හිතමු රුපියල් 134ක් කියලා. තාත්තට එදිනෙදා වියදම් තියෙනවා රුපියල් 145ක. ඒ කියන්නේ එදිනෙදා වියදම් පියව ගන්නවත් රජයට ආදායමක් නැහැ. ඉතින් ඒ වගේ තත්වයක් තුල තවදුරටත් රජය සම්බන්ධයෙන් සේවා නියුක්තිය වැඩි කරලා අනිත් පැත්තෙන් ගත්තාම රජයේ සපයන සේවා ගත්තොත් රජයේ ගොඩක් වෙලාවට සපයන්නේ ආර්ථික සේවා වලට වඩා සුමසාධන සමාජ සේවා. එතකොට ඒ පොදුකාරී සුබසාධන සමාජ සේවා කියන රජයට ආදායමක් උත්පාදනය කරන්නේ නැති ඒවා. ඉතින් එහෙම සේවා මත සේවා නියුක්ත වෙලා රජයට පිරිවැයක් වෙලා අනිත් පැත්තෙන් රජයේ මත විශාල බරක් පැටවීමට ගන්න උත්සාහය මම හිතනවා අපි යම් සමාජ කතිකාවක් හදලා වෙනස් කළ යුතු තත්වයකට ඇවිල්ලා තියෙනවා කියන. ඉතින් ඒ නිසා දියුණුවන පෞද්ගලික අංශය බලාපොරොත්තු වෙන වෙළඳපොළ ආර්ථිකයක් ASCII රජයේම තානිසි බරක් පැටවීම තුළ මම හිතනවා ජනතාවගේම රජයත් ලොකු අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අපේ රටේ මිනිස්සු රස්සා කිරීම තුළ ඇතිවන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අන්ඩෙම්ප්ලොයිමන්ට් කියන එක. ඒ කියන්නේ ව්‍යුහමේ සේවා වියුක්තිය. ඒතර ව්‍යුහමේ සේවා වියුක්තියක් ඇති වෙනවා අධ්‍යාපනයේ සහ රැකියාව අතර තියෙන නොගැලපීම් හරහා. ඊළඟට ආදායම සහ ලැබෙන ඵලදාව අතර තියෙන නොගැලපීම් හරහා. සමහර වෙලාවට රාජ්‍ය අංශයේ කාලය සහ වැඩ අතර තියෙන නොගැලපීම් හරහා. ඒ නිසා කාලයට වැඩ නැතිවීම, ඉගෙනගත් අංශය අනුව රැකියාවක් නොලැබීම, ඊළඟට ගත්තට පස්සේ ලැබෙන ආදායමට අදාළ වෙන
නිෂ්පාදනයක් බිහි කර ගැනීමට නොහැකි වීම. ඔය කියන කාරණා තුනෙන්ම මම හිතන්නේ රාජ්‍යාංශයේ තෙරපෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මට යෝජනා දෙකක් තියෙනවා. රාජ්‍ය සේවා නියුක්තිය වැඩි කිරීමට ප්‍රථම කළ යුත්තේ රාජ්‍යාංශීය කාර්යක්ෂමතාව ඉහළ නම් වෙලා රජයේ ඵලදායී විදිහට මේ ආර්ථික ක්‍රමය තුළට අවශෝෂණය කරන්න. දෙවැනි කාරණාව තමයි උපාධිධාරීන් අපි කතාවට හැමදාම කතා කරන දේ උපාධිධාරීන් රැකියාව වෙළඳපොළ ඉලක්ක කරනවා කියන එකේදී උපාධිධාරියා ඵලදායී විදිහට රැකියාව වෙළඳපොලේ සේවා නියුක්තිකයෙක් හෝ සේවා යෝජකයෙක් ලෙස ඒ කියන්නේ ව්‍යවසායිකයෙක් විදිහට මේ ආර්ථික ක්‍රමයට අරගෙන එන එක. ඒත් එක්කම මම දකින තව කාරණාවක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රැකියාව වෙළඳපොළ තුල විශාල වශයෙන් රැකියා අවස්ථාවන් තිබෙනවා. එහෙම රැකියා අවස්ථාවන් තිබුණත් ඇතැම් අවස්ථාවන් වල උපාධිධාරීන් ඒ රැකියා වෙළඳපොලේ රැකියාවන් වලට යොමු වීමට සහ රැකියාවන් ලබා ගැනීමේ අවස්ථාව මගහැර ගන්නවා. දැන් විශේෂයෙන් උපාධිධාරියෙකුට පෞද්ගලික අංශයේ මේ කියන මේ රැකියා වෙළඳපොළ තියෙන රැකියාවන් වලට රැකියා අවස්ථා ලබා ගන්න තියෙන්න පුළුවන් අභියෝග මොනවද? මාධව මම මෙහෙම කියන්න. අපි හිතමුකෝ ඔයා පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඔයා රස්සාවක් දෙනකොට පුද්ගලයෙකින් ඔයා අපේක්ෂා කරන්නේ මොනවද? මම හිතනවා පළවෙනි දේ. ඒ මනුස්සයාට පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ මනුස්සයාට ලස්සන කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ සේවාදායකයෙක් බොහොම පහසුවෙන් ඇත්තටම ආමන්ත්‍රණය කරගන්න, කතිකාවක් ඇති කරගන්න, ඒත් එක්ක පහසුවෙන් ගනුදෙනුවකට යොමු වෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. මම දකින දේ තමයි ලංකාවේ උපාධි පාඨමාලා විශාල වශයෙන් මේ ශාස්ත්‍රීය දැනුම ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉලක්ක කරගත්ත පාඨමාලා. මම පොඩි සරල කතාවක් ගන්නම්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා අපි විශාල වශයෙන් ළමයින්ට අවස්ථා ලබා දෙන්න ඇත්තටම හවුල්කාරයෝ වෙලා තියෙනවා. මම හිතනවා අපි තුම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය. ඇත්තටම ඒකේ අවුරුදු 4ක උපාධිය දරුවෝ ඉතින් විවිධ විශේෂ ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයනය ලැබලා අවසානයේ මම හිතන්නේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් සමහර පාඨමාලාවල ලැබෙනවා, සමහර පාඨමාලාවල ශාස්ත්‍රීය නිබන්ධන ලියනවා. මම කැමතියි මෙහෙම වෙනවට අපේ රටේ අධ්‍යාපනයේ. අවුරුදු 3ක් ළමයින්ට උගන්වලා අපි තුමු මහ පොලේ රුපියල් 2000 කපලා. right? මහ පොලේ ශිෂ්‍යයන්ට රුපියල් 7000ක් දෙනවා. 2000 කපලා අන්තිම අවුරුද්දේ ඒ ඔක්කොම සල්ලි එකතු කරලා දෙනවා කණ්ඩායමකට. දීලා කියනවා රයිට් දැන් ඔය කට්ටිය ලබාගෙන තියෙනවා යම් කිසි ශාස්ත්‍රීය දැනුමක්. දැන් ඔය කට්ටියට මූලික ප්‍රාග්ධන මුදලක් තියෙනවා. ඔබ පටන් ගන්න ව්‍යාපාරයක්. මාස 6ක් ඒ වෙනුවෙන් හදන්න කාල රාමුවක්. ඊතුරු මාස 6 ව්‍යාපාරය කරන්න. අපිට පෙන්වන්න ආදායම් වියදම. පාඩු ලබන්න පුළුවන්. ව්‍යාපාරික එහෙම තමයි සමාජලාට පාඩු ලබන්න පුළුවන්, ලාභ ලබන්න පුළුවන්, අවදානම තමයි ව්‍යාපාරිකේ අවදානම තමයි ප්‍රතිලාභය කියන්නේ. මම කියන්නේ ළමයිව මේකට පොළඹවන්න ඕනේ. දැන් අපේ රටේ පෙළඹවීම කරන්නේ බොහෝ වෙලාවට යම්කිසි ව්‍යවසායකයන් යටතේ ශ්‍රමිකයන් විදිහට. අපි පන්තික ළමයින්ගෙන් ඇහුවොත් කවුරු වෙන්න දාස් කියලා ළමයි කියනවා බැංකුවක රස්සා කරන්න කැමති. අපි මේ වගේ ව්‍යාපාර ආයතනයකට යන්න කැමති. මේ වගේ කම්පැනි එක මෙන්න මේ වගේ මැනේජරියල් ලෙවල් එකකට යන්න කැමති. ඇත්තටම පන්තික ළමයි ගත්තොත් 100ට 2ක් නෑ තමන්ගේම ව්‍යාපාරයක් කරන්න. ඉතින් මම අහන්නේ සරල දෙයයි. මදෝ අපි රස්සා දෙන්න නම් අනිත් පැත්තේ ව්‍යාපාර පද්ධතියක් තියෙන්න ඕනේ. එතකොට හැමදාම අපේ රටේ කැරකෙන යම් සීමා සහිත ව්‍යාපාර පද්ධතියකට පුළුවන්ද මේ අපේ රටේ ඉදිරියට එන මානව ප්‍රාග්ධනය සහ මේ විශ්වවිද්‍යාල වලින් එන දැවැන්ත සම්පත් කන්දරාවට අවශ්‍ය සමතුලිතයක් නිර්මාණය කරන්න. මම කියන්නේ බෑ. ඒ නිසා අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ විෂයක් ව්‍යවසායකත්වය කියලා. ගේන්න ඕනේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවට ව්‍යවසායකත්වය. ළමයෙකුට අදහසක් දෙන්න ඕනේ. මම හිතන්නේ බටහිර න්‍යාය, බටහිර චින්තනය මත අපිට යම්කිසි මූලික අවබෝධයක් ලබා ගන්න පසුබිම හදලා දෙනවා. නමුත් ඒත් එක්කම දෙන්න ඕනේ මේකේ ප්‍රැක්ටිස් එක. කොහොමද අපි අපේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගන්නේ? අපේ රටේ තියෙන සම්පත් වලින් අපිට ව්‍යාපාර කරන්න තියෙන තර්ජන මොනවද? අපිට තියෙන අවස්ථා මොනවද? ඒ නිසා ඒක අපේ රටේ සම්පත් සහ අපේ රටේ අධ්‍යාපනය එකතු කරගෙන ළමයින්ට පොඩි පෙළඹවීමක් කරලා ළමයින්ට පොඩි දෙනවා නම් ලකුණු ලබා දීම තුළ ඒ ප්‍රායෝගික පුහුණුව සඳහා මම කියන්නේ විධිමත් ආකාරයකට ලකුණු ලබා දීමක් කරලා ළමයින්ට ඒක අනිවාර්ය කොටසක් බවට ජීවිතේපත් කරනවා නම් මම හිතනවා ඒක හරි පහසුවෙන් ළමයි කරගයි කියලා. මම ඒකට හොඳම උදාහරණ කියන්නේ දැන් නිකන් හිතන්න ඉංග්‍රීසි භාෂාව අපි එකේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නමුත් ගත්තට පස්සේ අපි සාමාන්‍ය පෙළ උගන්වන ඉවර වුණාට පස්සෙත් ඉංග්‍රීසි පාඨමාලා කරනවා. විශ්වවිද්‍යාලයට එන්න කලිනුත් ළමයි ඉංග්‍රීසි පාඨමාලා කරනවා. හැබැයි අපේ ළමයින්ට ගොඩක් අයට බැරි මොනවද? ඉංග්‍රීසි. බලන්න කොරියන් රස්සායන ළමයි. කොරියන් රස්සාව දෙනවා කියපු ගමන් ළමයි මොකද කරන්නේ? කවදාවත් කතා කරපු නැති අපබ්‍රංශ භාෂාවක් මාස 6කින් ඉගෙන ගන්න. ඒ කියන්නේ ළමයාට තියෙනවා ගෝල් එකක්.
ළමයට තියෙනවා මෙන්න මේ දේ මේ පරිසාදනයට ආවට පස්සේ ඔබට මේ දේ අත්පත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපේ අධ්‍යාපනය තුළ ඉලක්ක නැහැ. ඒ කියන්නේ මම කියන්නේ නෑ අධ්‍යාපනය කියන එක රැකියාවක්ම ඉලක්කම යුතුයි හැම ක්‍රමයකදීම කියලා. නමුත් ඇත්තටම අපේ රටේ මේ යන ප්‍රවාහය තුළ අධ්‍යාපනය සහ රැකියාව අතර තියෙනවනේ මාධව ඒ කියන්නේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවය. ඉතින් ඒ සම්බන්ධතාවය තුළ රැකියාව වෙළඳපොළ ඉල්ලන උපාධිධාරීන් නිර්මාණය කරන්නේ නැහැ නිර්මාණය වෙන්නේ නැහැ කියන එකේදී මම හිතනවා ඒක රජයටම පවරන්න බෑ. උපාධිධාරියට තියෙනවා වගකීමක්. මම කොහොමද මේ වෙළඳපොළ හඳුනගන්නේ? මම කොතනද සේවාවට යුක්ත වෙන්නේ? මට තියෙන අවස්ථා මොනවද? දැන් ලෝකේ අලුත්ම පොඩි ප්‍රවණතාවයක් තියෙනවා ඉන්ෆෝමේෂන් ස්ටඩීස්. තොරතුරු අධ්‍යයනය. දැන් තොරතුරු නොමැතිවීම කියන එක එක්තරා විදිහකින් දුප්පත්කමට සහ පසුබෑමට හේතුවක් වෙනවා. මම කියන්නේ මේ තොරතුරු පිළිබඳව ළමයින්ට අවබෝධයක් ලබා දීම සහ සමාජ ක්‍රමයට මේ පිළිබඳව දැනුමක් ලබා දීලා වෙළඳපොළ තොරතුරු පිළිබඳව රජය මැදිහත් වෙලා. දැන් ඇත්තටම ජර්මනිය ප්‍රංශය වගේ රටවල් වල තියෙන ওই සංඥක සැලසුම් කියලා ආර්ථික ක්‍රමයක්. ඒකෙදි කරන්නේ මේ පුද්ගලික අංශයට නැති තොරතුරු රජය මැදිහත් වෙලා ලබා දෙන රජයේ පහසුකම් සපයන්නෙක් විදියට කරන්නේ තොරතුරු සැපීම. එතකොට මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. ඉතින් මම හිතනවා පෞද්ගලික අංශයට සහ උපාධිධාරීන්ට හොඳ තොරතුරු ප්‍රවාහයක් ලබා දීලා මේ වෙළඳපොළ පිළිබඳ ලාභ පාඩු නිෂ්පාදනය පිරිවැය පිළිබඳව හොඳ මම හිතන්නේ හොඳ මේ විශ්ලේෂණයක් කරන්න දීලා ඕන විශ්වවිද්‍යාල තුලින් මේ සඳහා පෙළඹෙව්වොත් මම හිතනවා හොඳ ප්‍රවණතාවයකට යන්න පුළුවන් කියලා. නමුත් මම හිතනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තනි උපාධිධාරීන් වෙනුවෙන් එහෙම යම් පාඨමාලා ඇතුළේ එහෙම පොඩි පෙළඹීමක් තියෙනවා. නමුත් මම කියන්නේ මේක සාමූහික පෙළඹීමක් කරොත් එහෙම මේ විවිධ දක්ෂතා ඇති දරුවෝ එක කුලකයකට එකතු වුණාට පස්සේ මම හිතනවා එතන අර කණ්ඩායම් ශක්තිය ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන් කියලා. මම කියන්නේ එහෙම තැනකට අපේ රට ඉතා ඉක්මනින් එන්න ඕනේ. අපේ අධ්‍යයන ක්‍රම ඉතා ඉක්මනින් එතනට එන්න. සර් මතු කරපු ඒ කාරණාවත් එක්ක මම දකින තවත් දෙයක් තමයි විශේෂයෙන්ම මේ දෙමව්පියන් දරුවන්ව හැකිතාක් මේ රජයේ රැකියාවට යොමු කරන විශේෂයෙන් උපාධියක් ලබා ගත්තට පස්සේ අහන්නේ මොකද්ද රජයේ රැකියාවක් හම්බුනේ නැද්ද කියන එක. මේ සමාජීය මතය වෙනස් කරන්න ඕනේ කියන තැන මට පෞද්ගලිකව හිතෙන කාරණාවක් මේ මතය වෙනස් විය යුතුයි කියන එක. මාධව මේකනේ. ඒක සමාජීය වශයෙන් නෙමෙයි සංස්කෘතිකයිනේ. දැන් බලන්නකො පොඩි කාලේ අපේ අම්මලා අපිට තෙමෙන්න දෙන්නේ නැහැ. අපිට හෙම්බිරිස්සාව හැදෙනවා කියනවා. ඒ වතුරට ඇති කරපු බය හින්දා ඇත්තටම තාම අපිට පීනන්න බෑ. නමුත් අපි දැක්කොත් එහෙම විදේශිකයෝ පොඩි උන් ගිහිල්ලා ඔහේ මූදට අතහැරෙනවා. සමාජයක් විදියට අපි අවදානමක් ගන්න නැහැ. අපි හරි බයයි. ඉතින් ඒ නිසා ඒ බය අපි ලොකු වෙනකොට අපේ හිත තුළ තියෙනවා. ඒ කියන්නේ හැම තිස්සෙම අපි අවදානමට බය જાතියක්. අපි ආරක්ෂාවට කැමති જાතියක්. අපි හරි ආදරණීය જાතියක්නේ. එතකොට ගත්තට පස්සේ මේ ගැටෙන්න අවදානමක් ගන්න පසුබාණ්ඩ අපි ටිකක් බයයි. ඉතින් ඒ නිසා මම හිතනවා රැකියාව වෙළඳපොලේ තත්ත්වයක් ඕක. හිතන්නකෝ රාජ්‍යාංශයේ ගියාම රස්සාවකට මොන දේ කරත් පඩිය හම්බ වෙනවා. ඒතර කාර්යක්ෂමතාවයේ පරිසාදනය කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පෙන්ෂන් එකක් හම්බ වෙනවා. මම හිතන්නේ ස්වාමියාගෙන් පස්සේ භාර්යාවට පෙන්ෂන් එක හම්බ වෙනවා. දරුවෝ අධ්‍යාපනය ලබනවා නම් දරුවන්ට පෙන්ෂන් එක හම්බ වෙනවා. ඉතින් මේ තියෙන මේ සමාජ ආරක්ෂණය විසින් ලාභය යටපත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ තුල අවදානම් ගන්න තියෙන බය තුල අර සීමා සහිත පඩියකට ඇතිවෙන මේ අතරම ලෝලිත්වයේ ගිජුකම මම හිතනවා සෑහෙන ව්‍යවසායකයන් ප්‍රමාණයක් බෙරට අහිමි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා පොඩි චින්තන විප්ලවයකුත් වෙන්න ඕනේ. ඒ චින්තනය ඇත්තටම දෙමව්පියන්ගෙන් නෙමෙයි මම හිතනවා වර්තමාන තාරුණ්‍යෙන් නැති වෙන්න ඕනේ. ඒක නිකන් හරියට පුරන් වූ කුඹුරු අස්වද්දවුව බැමිවල ගිහිල්ලා චිත්‍ර ඇඳලා ඒ වගේ පොඩි රැල්ලක් සහිතව පුළුවන් නම් වර්තමාන තාරුණ්‍යයට නැගිටින්න. අපිවම හොයමු වගේ කියන දැක්මකින් මම හිතනවා මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් සහ මම හිතනවා මාධව ඔබ වැනි පරම්පරාව විසින් දැන් බලන්න ඔබේ මේ වැඩසටහන නේ ඔබේ ක්‍රූ එක එකතු වෙලා මේ අලුත් රැල්ලක් සහ අලුත් වෙළඳපොළක් සෙවීම කියන එකම මම හිතනවා වර්තමාන තාරුණ්‍යයට හොඳ තැනක් දීලා තියෙනවා කියලා. නමුත් ඒකේ මෙහෙම එකක් තියෙනවා. ඒකෙත් පොඩි සම්පත් ප්‍රශ්නයක් තියෙනවා. නගරයට යනකොට ඒ පෙළඹීම ඇති වුණාට ගමට යන්න යම් පොඩි සීමා වීමක් තියෙනවා. ඒ නිසා මම කරන්න ඕනේ මේ අවස්ථාවේ මම කියන්නේ ඒකයි. ඒ අවස්ථා, ඒ තොරතුරු, ඒ පිළිබඳ ඇතිවෙන පෙළඹුම ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපනය සහ වෙළඳපොළ හඳුනා ගැනීම කියන කාරණාවයි. ඉතින් මම හිතනවා ඒ තැනට අපේ ළමයි ගේන්න පුළුවන් නම් අපේ ළමයින්ගේ අවදානම අඩු කරලා මේ එක එක අවස්ථාවලින් ලැබෙන ලාභය පිළිබඳව තොරතුරු අරන් දෙන්න පුළුවන්. වැඩි ඕනේ සකර්බර්ග් ගැන හිතන්න. සකර්බර්ග් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නකොට සකර්බර්ග් ලන්සු වෙනවනේ. Google ආයතනය විසින් කියනවා Facebook මිලදී ගන්නම් කියලා. එතකොට එයාගේ මම දැක්ක අර මේ
එයාගේ යම්කිසි ජීවිත කතාවේ තියෙනවා. ඉතින් එයා ළඟින් යාළුවෝ සෑහෙන ප්‍රමාණයක් ඒකට කියනවා සකර්බර්ග්ට Google කියන්නේ ප්‍රධාන ආයතනයක් අපි මේකට විකුණමු කියලා. සමහර Yahoo ආයතනය. Yahoo සමාගම. එතකොට ගත්තට පස්සේ Yahoo සමාගම විකුණමු කියලා. නමුත් සකර්බර්ග් ඒ වෙලාවේ තමන්ගේ නිර්මාණ විශ්වාස කරනවා. අන්න ඒක තමයි අපේ තරුණියට ඇති කරන්න ඕනේ. තමා කරන දේ විශ්වාස කිරීම සහ විශ්වාසය දරා සිටීම. විශ්වාසය දරා සිටීම. ඉතින් මම හිතනවා මේ දරා සිටීම කියන එක දරුවන්ට ඇති කරොත් මම හිතනවා හොඳ පෙළඹුමක් වර්තමාන තරුණයින් ගන්න පුළුවන්. අවසාන වශයෙන් ගත්තොත් මම හිතනවා අපි මේ කරපු සංවාදයේ විශේෂයෙන් සර් දුන්නු අදහස් එක්ක ඊටාම වටිනා කතාවක් අපිට ගොඩනගන්න පුළුවන් වුණා කියලා. මම අවසාන වශයෙන් සර්ගෙන් අහන්න කැමති සරුත් උපාධිධාරියෙක්. උපාධිධාරියෙකුට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද උපාධිධාරියෙක් විදිහට? මම කියන්නේ මේ වර්තමාන දේශපාලන සමාජ ආටෝපයෙන් මිදෙන්න. තමාව හඳුනගන්න. මට මතකයි මං ඉන්නකොට පෙරදින විශ්වවිද්‍යාලයේ මාගේ දේශය අවදි කරන මැන සාහිත්‍ය වලේ හොඳම කවි විදිහට තේරුනේ බිබිල මධ්‍ය විද්‍යාලයේ දරුවෙක් ලියපු කවිය. ඒකේ නම ආටෝපේ. ඒකේ පොඩි එකා ලියලා තිබ්බා රටවට අස්වනු පින් රැකගන්නට කිරි දියරෙන් බෝධියනාවයි හද බැතියෙන් වන්දනා නඩේ. කිරෙන් බෝධියනාවනෝ හද බැතියෙන් වන්දනා නඩේ. කුසපුර වන්නට කිරි කඳුලක් නැති කිරි දරුවන් ටික කිරට හඬත් ඒ කිරි දරුවන් කරපින්නාගෙන ඒ දෙස බලනා දුගී නඩේ. සිය දහසක් රෙදි යාර ගණන්ගෙන වටකර ඔතනා වෙහෙර වටේ හද බැතියෙන් වන්දනා නඩේ. ගතවිලි වැසුමට බලා ඉන්නවා රෙදි රියනක් නැති දුගී නඩේ. ඉතින් ඒ නිසා මේ සමාජෙ පෙන්නන ආටෝපෙන් මිදිලා මේ සත්‍ය තත්වයට මුණ දීලා පොඩි තැන ඉඳලා ගොඩ නැගමු. මාදව අපේ ජීවිතේ අපිට ලස්සන කතාවක් තියෙන්නේ. අපි යමක් ගොඩ නැගුවා. සල්ලි තියෙන තාත්තා කෙනෙක්ගේ සල්ලි තියෙන පුතෙකුට කියන්න තියෙන කතාවට වඩා මම හිතන්නේ ඊට වඩා ලොකු කතාවක් මම හිතනවා ඊට වඩා අඩු පහසුකම් ඇතිව සමාජීය ක්‍රමයේ දිනපු දරුවෙකුට කියන්න තියෙනවා කියලා. ඒ නිසා මම උපාධිධාරයන්ට ඉල්ලනවා. ඔබේ ජීවිත කතා පොත ලියන්න ලොකුවට ලස්සනට කියවන්න ආස වෙන්න. පිටුවෙන් පිටුව හරි උත්තේජනයක් ගේන්න. පිටුවෙන් පිටුව කියවද්දී පුදුම විදිහට තව කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් වෙන්න. ඔබේ කතාව කොතරම් ලස්සනට ලියලා තියෙනවද? ඔබේ පොතට ලැබෙන පිළිගැනීම කුමක්ද? මම හිතනවා ඔබ තමයි මේ සමාජය වෙනුවෙන් නිර්මාණය කරපු අවසාන වටිනාකම. මම හිතනවා මාද ඒ වටිනාකම තමයි අපේ සමාජ ක්‍රම ඉස්සරහට ගෙනියන්නේ. මම හිතනවා අද දවසේ අපි උපාධිධාරීන් සහ උපාධිධාරීන්ගේ රැකියාව වෙළඳපොලේ තිබෙන ගැටලු, ඒ වගේම උපාධිධාරියෙක් විදිහට උපාධිධාරීන් සමාජයේ තුල රැකියාවක් හොයාගන්න, එහෙම නැත්නම් තමුන්ගේ අනාගතය තීරණය කරන්න මොන විදිහට චින්තන වෙනසක් සිදු කරන්න ඕනද කියන කාරණාව සම්බන්ධව කෙටියෙන් නමුත් ඊටාම සාර්ථක විදිහට සාකච්ඡා කරා කියලා. ඉතින් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක බොහොම කාර්යබහුල වෙලාවක වුණත් එකතු වෙච්ච එක ගැන ලක්ෂාන්ත බ්‍රයන් සර්ට මේ අදහස් අපේ විශේෂයෙන් සමාජගත කරන්න අපිත් එක්ක එකතු වුණ ඒ වගේම අවසාන වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා මයිටියුට වෙබ් අඩවියට. මම හිතන්නේ ඔබ මේ ගෙනියන මතවාදය සමාජ මතවාදයක් බවට පරිවර්තනය කරන්න. මම හිතනවා ඒක වාණිජමය කියන දෙයින් වෙන වාසියටත් වඩා මම හිතනවා ලංකාවේ ගුරුවරු ටික එකතු වුණොත් විශේෂයෙන්ම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු එකතු වුණොත් දරුවෝ ගුරුවරු කියන අයත් එක්ක බැඳිච්ච අය. ඒ නිසා මේ සමාජ වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කිරීමේ පන්නරේ ඔබ අතර ගන්න මම සුපතිනවා හැමෝටම. අපි නැවත වතාවක් මයිටියුට YouTube නාලිකාව හරහා මෙවැනි සමාජ කතිකාවතක් සමාජයට වැදගත් වෙන මාතෘකාවක් පිළිබඳ තවත් ආදරණීය ගුරුවරයෙක් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.